මහන්සි වෙලා ව්‍යාපාරයක් රැකියාවක් කරන ඔබේ අතට මාසයේ අවසානයේදී මුදල් එන්නේ ඉබ්බෙක් වගේ. හැබැයි අතට ලැබුණු මුදල වියදම් වෙන්නේ බොහොම වේගෙන් හාවෙක් වගේ. මෙම ගැටලුව ඔබට පමණක් පෞද්ගලික ගැටලුවක් නෙමේ. ලෝකේ ඉන්න බොහෝමයක් පුද්ගලයන්ට තමන්ට ලැබෙන ආදායම තමන් හිතාගන්නත් කලින් වියදම් වෙන එක ඉතාම අද්භූත ජනකයි. ඔබ දන්න විදිහටම අපි දැක්ම channel එකෙන් ගොඩක් දුරට කතා කරනවා ආයෝජනය කරන්නේ කොහොමද, ආයෝජනය තුලින් ඔබේ මුදල් වැඩි කරගන්නේ කොහොමද යන කාරණා. නමුත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි ආයෝජනය සඳහා මුදල් හොයාගන්නේ කොහොමද? තමන්ගේ මාසේ පඩි පැකට් එක ගත්තාම ඉතුරු කිරීම සඳහා ඔබේ අතේ මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබ වියදම් කළේ මොනවාටද, කුමන කාරණා සඳහාද කියන එක ඔබට හිතා ගන්නවත් බෑ. ඔබ ඊළඟ මාසෙ ඉතුරු කරනවා, ඊළඟ මාසෙ ඉඳලා ඉතුරු කරනවා කියලා හිතියත් හැම මාසෙම අවසානයේදී හැරලා බලද්දී ඉතුරු කිරීමට, ආයෝජනය කිරීමට මුදලක් ඔබේ අතේ ඉතුරු වෙන්නේ නැහැ. මේ කාරණාත් එක්කම ඔබේ අනාගත බලාපොරොත්තු, ටාගට්ස්, ගෝල්ස් දවසින් දවස කල් දාන එක තමයි ඔබට කරන්න වෙලා තියෙන්නේ. නමුත් අද දැක්මෙන් අරන් ආපු වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ මාසික වැටුප ලැබුණාම එම වැටුප නිවැරදිව කළමනාකරණය කරලා මුදලක් ඉතුරු කරන්නේ කොහොමද, ආයෝජනය කරන්නේ කොහොමද, ඔබේ ආර්ථිකය සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා ඔබේ මාසික ආදායම උදව් කරගන්නේ කොහොමද කියන කාරණා. සම්පූර්ණ වීඩියෝ එක බලන්න, ඔබට ගැළපෙන ක්‍රමය තෝරගන්න, නැත්නම් ක්‍රම කීපයක් තෝරගන්න, මතක තබා ගන්න ඔබ උපයන මුදල නෙමේ වැදගත්, කොපමණ මුදලක් ඔබ ඉතුරු කරනවද, ආයෝජනය කරනවද, කොපමණ හොඳින් ඔබට ලැබෙන මුදල කළමනාකරණය කරනවද කියන කාරණයක්. පළවෙනිම ක්‍රමය තමයි සමානුපාතික වෙන්කිරීමේ ක්‍රමය. මේ ක්‍රමේදී අපි කරන්නේ 50, 30, 120 යන අනුපාත 3 යටතේ ඔබට මාසිකව ලැබෙන වැටුප හෝ ලාභය වෙන් කර ගැනීමයි. මෙහිදී ඔබේ අතට ලැබෙන මුළු මුදලින් 50%ක් වෙන් කරනවා ඔබේ අවශ්‍යතා සඳහා. ඒ කියන්නේ ඔබේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍යම ආහාර, නිවාස, ප්‍රවාහනය, සෞඛ්‍ය වගේ කටයුතු සඳහා තමයි මෙම 150 වෙන් කරන්නේ. ඉන්පසුව ඔබට ලැබෙන මුදලින් 120ක් අපි වෙන් කරනවා ඉතුරුම් සහ ආයෝජන සඳහා. ඉතුරු 130ක මුදලම ඔබට ලැබෙනවා ඔබේ අනෙකුත් වුවමනා සඳහා. යාළුවොත් එක්ක විනෝද චාරිකාවක් යන්න, මූවි එකක් බලන්න යන්න, ඔබේ විනෝදාංශ සඳහා අවශ්‍ය මුදල්, ඒ වගේ කාරණා සඳහා ඉතුරු 130ක මුදල ඔබ වෙන් කරනවා. ඉතින් මෙම ක්‍රමයේ ඇති වාසිය තමයි ඊටාම සරලයි. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න හරිම ලේසි. ඒ වගේම 120ක් වගේ මුදලක් තමයි ඔබ වෙන් කරන්නේ ඔබේ ඉතිරි කිරීම සහ ආයෝජන සඳහා. ඉතින් මේ ආකාරයෙන් ඔබ 120ක ප්‍රතිශතයක මුදලක් ආයෝජන හෝ ඉතුරුම් ගිණුමක තැන්පත් කිරීම තුළින් ඔබේ අනාගත ඉලක්ක අරමුණු සඳහා හොඳ මුදල් සංචිතයක් සුරක්ෂිත වේවි. දෙවනියට කතා කරන ප්‍රායෝගික ක්‍රමය තමයි ලියුම් කවර ක්‍රමය. මෙහිදී ඔබ මූලිකව කළ යුත්තේ මාසයක් තුල ඔබට තියෙන වැදගත්ම වියදම් ටික හඳුන ගන්න ඕන. ආහාර පාන සඳහා, ප්‍රවාහනය, දුරකථන බිල්, විදුලි බිල් වගේම ඔබේ විනෝදාස්වාදය සඳහා යන වියදම් වගේ සියලුම වියදම් එකින් එක ඔබ හඳුනගෙන ඒ අදාළ වියදම සඳහා ලියුම් කවරය බැගින් වෙන් කළ යුතුයි. එම ලියුම් කවරේ වියදමේ නම සහ ඒ සඳහා මාසයක් තුල ඔබ මුදල් වියදම් කිරීමට බලාපොරොත්තු වන ප්‍රමාණය නිවැරදිව සඳහන් කළ යුතුයි. හිතන්න ඔබේ ප්‍රවාහන වියදම් මාසිකව රුපියල් 7000ක් පමණ යනවා කියලා අදාළ ලියුම් කවරේ ප්‍රවාහන වියදම් රුපියල් 7000 යනුවෙන් සටහන් කරන්න. මේ ආකාරයෙන් ඔබේ සියලුම වියදම් සඳහා ලියුම් කවර වෙන් කර තැබීම අවශ්‍ය වෙනවා. ඉන්පසුව මාසය තුළ ඔබේ වැටුප ලැබුණු ගමන්ම ඔබට කරන්න තියෙන්නේ අදාළ ලියුම් කවර වලට ඔබ සඳහන් කළ මුදල් ප්‍රමාණයන් වෙන් කරන එකයි. මෙහිදී ඔබ මුදල් වියදම් කරන්නේ කුමකටද, කුමන ප්‍රමාණයක්ද යන කරුණ ඔබ සහ මුලින්ම දන්නවා. මාසය අවසාන වෙද්දී මුදල් ඉතුරු වෙලා තියෙන්නේ කොහොමද, මුදල් වියදම් වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණයක් ඔබට හොයාගන්න හරිම ලේසි මේ ක්‍රමයත් එක්ක. ඒ වගේම හිතන්න ඔබේ විනෝදාංශ සඳහා වෙන් කළ ලියුම් කවරේ මුදල් අඩු වෙගෙන යනවා නම් ඔබ දැනගත යුතුයි ඒ සඳහා කරන වියදම් පාලනය කළ යුතු බව. ඊළඟට අපි කතා කරන්නේ මගේ කුලිය ලබා ගැනීමේ ක්‍රමය. ඉතිරි කිරීම ගැන, ආයෝජන ගැන කතා කරද්දී බොහෝ විට බොහෝ දෙනා සිදු කරන්නේ තමන්ගේ වියදම් සියලුම දේ ඉවර කරාට පස්සේ ඉතිරි වෙන මුදල ඉතිරි කරන්න, ආයෝජනය කරන්න පෙළඹෙන එකයි. මෙහිදී අපි ගොඩක් වෙලාවට බලද්දී මාසේ අන්තිමට ඉතුරු කරන්න, ආයෝජනය කරන්න ඔබේ අතේ කිසිම මුදලක් ඉතිරි නොවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙම ක්‍රමය බොහොම සාර්ථකයි ඒ වගේ අයට. ඔයාලා අහලා තියෙනවා නම් වොරන් බෆට් කියන ලෝක ප්‍රසිද්ධ ධනවතා කියලා තියෙන ප්‍රසිද්ධ කියමනක් තමයි Do not save what is left after spending, but spend what is left after saving.
ඉතින් ඔහු කියන විදිහටම මෙම ක්‍රමේදී අපි භාවිතා කරන්නේ අපේ මාසික ආදායම අපේ අතට ලැබුණ ගමන් අපි මුලින්ම සිදු කරන කාර්යය තමයි අපේ ඉතුරු කිරීම සඳහා මුදල් වෙන් කරන එක. මෙම ඉතුරු කිරීම සඳහා අපේ වෙන් කිරීම අපි සලකන්නේ තමන් විසින් තමන්ටම කරගන්නා ගෙවීමක් විදිහට. ඒ කියන්නේ අපි මහන්සි වෙලා වැඩ කරලා ව්‍යාපාරයක් කරලා මාසිකව උපයන මුදලෙන් යම්කිසි ප්‍රතිශතයක් අපි අයින් කරනවා මා විසින් මටම කරන කුලී ගෙවීමක් විදිහට. ඔබේ ආදායම වියදම් අනුව ඔබට තීරණය කරගන්න පුළුවන් කුමන ප්‍රතිශතයක්ද මාසිකව ඔබ අයින් කරන්න කියලා. වැදගත්ම කාරණේ ඔබේ පඩි පැකට්ටුව ලැබුණ ගමන් මුලින්ම කරන්නේ ඔබ විසින් ඔබට ගෙවන කුලිය අයින් කිරීමයි. ඒ යන්නේ ඔබේ ඉතිරි කිරීමේ හෝ ආයෝජනය කිරීමේ ගිණුමටයි. ඊළඟට අපි යොදා ගන්නා ක්‍රමය තමයි බිංදුව දක්වා වියදම් කිරීම. ඔබට ඇහුණ විදිහටම මෙම ක්‍රමේදී අපි කරන්නේ ඔබට ලැබෙන ආදායම බිංදුව දක්වාම වියදම් කිරීමයි. නමුත් නිවැරදි සැලැස්මක් ඇතුවයි. මෙම ක්‍රමය අද ලෝකයේ තියෙන සාර්ථක ක්‍රමයක්. නමුත් මෙහිදී ඔබට කරන්නට තියෙන වැඩ සැලසුම් කිරීමේදී යම්කිසි කාලයක් ඔබේ අයවැය කිරීම සඳහා වෙන් කරන්නට සිදු වෙනවා. මෙහිදී අප සිදු කරන්නේ ඔබේ මාසික ආදායමට ලැබෙන හැම රුපියලකටම කාර්යයක් වෙන් කිරීමයි. හිතන්න ඔබේ මාසික ආදායම රුපියල් ලක්ෂයයි කියලා. එම ලක්ෂය 20000 10000 50000 4000 3000 2000 ඔබේ මාසය තුල ඔබට කරන්නට ඇති කාර්යයන් උදෙසා වෙන් කිරීමයි. ඒ කියන්නේ මාසයේ මුල ඔබේ අතට රුපියල් ලක්ෂය ලැබෙනකොට ඔබ දන්නවා එම රුපියල් ලක්ෂයේ හැම සතයක්ම ඔබ වියදම් කරන විදිය. සංවිධානය වුණු හොඳින් සැලසුම් කිරීමට කැමති කෙනෙක් සඳහා මෙම ක්‍රමය ගැලපෙනවා. ඊළඟට අපි කතා කරන ක්‍රමය තමයි වටිනාකම් මත වෙන් කිරීමේ ක්‍රමය. සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබට ගිය නූතන අයවැය කරන ක්‍රමයක් තමයි මේ ක්‍රමය. මට හිතන විදිහට මේ ක්‍රමේදී ඔබේ මොළයට වඩා ඔබේ හදවතට ටිකක් ඇහුම්කන් දෙන්න සිදු වෙනවා. මුලින්ම ඔබට කරන්න තියෙන්නේ ඔබේ ජීවිතේ ඔබව සතුටු කරන කාරණා ටිකක් පෙළගස්ව ගන්න එකයි. එම ලැයිස්තුවේ පිළිවෙල අනුව තමයි ඔබේ මාසික මුදල් ලැබුණාම ඔබ වෙන් කරන්නේ. උදාහරණයක් ගත්තොත් හිතන්න ඔබ ආසයි ට්‍රැවල් කරන්න, ලස්සන තැන් බලන්න යන්න. එහෙමනම් ඔබේ ලිස්ට් එකේ මුලින්ම තියෙන්නේ ට්‍රැවල් කරන එක. එතකොට ඔබේ මාසික ආදායම ලැබුණාම ඒකෙන් වැඩි ප්‍රතිශතයක් යන්නේ සංචාරය කිරීම සඳහා ඔබේ මුදල් වෙන් කරන අරමුදලටයි. මේ ක්‍රමේදී ඔබ වියදමක් කරද්දී අහන්න ඕන ප්‍රශ්න 3ක් තියෙනවා. මං අර මුලින්ම කිව්වේ හදාගන්න කියලා ලැයිස්තුවක්. එම ලැයිස්තුවේ තියෙන වටිනාකම් එක්ක එම වියදම අදාළද? එහෙමනම් දෙවෙනි ප්‍රශ්නේ එම වියදම අදාළ වන්නේ කුමන වටිනාකම සමගද? තුන්වෙනි ප්‍රශ්නය එම වියදම සඳහා මිල අඩු ආදේශක තිබේද? මෙම ක්‍රමය හැමදෙනාටම ගැලපෙන්නේ නැහැ. නමුත් ඔබට හිතෙනවා නම් මෙතෙක් කල ඔබ වියදම් කරපු මුදල් වලින් ඔබේ ජීවිතයට සතුටක් වටිනාකමක් ගෙනාවේ නැහැ කියලා. ඔබට හැකියාව තියෙනවා මේ වගේ ඔබේ ජීවිතයේ සතුට ගෙනෙන වටිනාකම් ලැයිස්තුවක් හදාගෙන ඒ ප්‍රමුඛතාවයන් අනුව ඔබේ මුදල් වෙන් කිරීම සිදු කරන්න. ඊළඟ ක්‍රමය තමයි අඩු ආදායම් උදෙසා මුදල් සැලසුම. එකම විදිහට මාසික වැටුපක් ලාභයක් ඔබට ලැබෙන්නේ නැත්නම් ඔබේ ආදායම අවිනිශ්චිත නම් ඔබේ ආදායම මාසෙන් මාසයට විවිධ නම් මෙම ක්‍රමය ඔබට වඩාත් සුදුසු වෙන්න ඉඩ තියෙනවා. මෙහිදී අපි සිදු කරන්නේ ඔබේ මාසික ආදායම කීයක් හෝ ඔබේ අතට ලැබුණාම මුලින්ම ඔබේ මූලික අවශ්‍යතා සඳහා මුදල් වෙන් කරනවා. නිවාස, ආහාර, ප්‍රවාහනය, සෞඛ්‍ය වගේ කටයුතු සඳහා මුලින්ම ඔබේ මුදල් වෙන් කරනවා. ඉන් පසුව ඔබේ අතේ ඉතුරුවන මුදල මාසය සඳහා වෙන් කිරීම සඳහා අපි 30න් බෙදනවා. උදාහරණයකට හිතන්න ඔබේ මූලික අවශ්‍යතා සඳහා මුදල් අයින් කරාට පසුව ඔබේ අතේ රුපියල් 6750ක් ඉතුරු වුණා කියලා. රුපියල් 6750 30න් බෙදපුවාම දවසකට රුපියල් 225ක් ඔබට ලැබෙනවා. එම මාසයේදී සෑම දිනකටම ඔබට වියදම් කිරීමේ හැකියාව තියෙන්නේ රුපියල් 225ක් පමණයි. කුමන හෝ හේතුවක් මත හිතන්න ඔබ එක දිනකදී රුපියල් 700ක් වියදම් කළා කියලා. මාසය අවසානයේදී ඔබට දින දෙකකට පමණ මුදල් හිඟවීමක් සිදු වෙනවා. මේ ආකාරයෙන් ඔබේ මාසික මුදල් සැලසුම කරනවා නම් ඔබ ඉන්නේ කනගාටුදායක තත්වයක කියලා මට තේරෙනවා. එවැනි තත්වයකින් ගොඩ ඒමත් ලේසි පහසු කාරණයක් නොවන බවක් දන්නවා. ඉතින් මේ වගේ තත්වයකදී ඔබට කරන්න තියෙන්නේ උදව් ලබාගත හැකි මාර්ගයන් මොනවාද කියලා ටිකක් හොයලා බලන්න. හොඳින් හිතලා බලලා කල්පනා කරලා සැලසුම් කිරීමක් සිදු කරන්න. දිගටම උත්සාහ කරන්න ඔබේ උත්සාහය අතහරින්නේ නැතුව. එවනම් අද අපි මේ කතා කරපු කාරණා 2020 වර්ෂය වෙනකොට ලෝකේ බොහෝමයක් දෙන තමන්ගේ අතට මාසිකව ලැබෙන මුදල නිවැරදිව කළමනාකරණය කරගන්න, සැලසුම් කරගෙන ආයෝජන ඉතුරුම් වැඩි කරගන්න යොදාගෙන තියෙනවා.
මේ කතා කරපු ක්‍රම සියල්ලම අපි හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබට ගැලපෙන ක්‍රමය තෝරගෙන මාස 3ක් විතර try කරලා බලන්න මේ ක්‍රමය ඔබට මොනතරම් දුරට ගැලපෙනවද කියලා. එක ක්‍රමයකට පමණක් සීමා වෙන්න එපා. ක්‍රම සියල්ලගෙම තියෙන හොඳ දේවල් අරගෙන ඔබට ගැලපෙන හොඳම ක්‍රමය ඔබ විසින්ම නිර්මාණය කරගන්න. එහෙමනම් ඔබට ගැලපෙන හොඳම ක්‍රමය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මීට වඩා හොඳ අදහස් ඔබ ළඟ තියෙනවා නම්, වැරදි අඩුපාඩු අකමැති දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. වෙනද වගේම දැක්මෙන් අදත් මේ වීඩියෝ එක ඔබට අරන් ආවේ මම අසිත සුබසිංහ. වීඩියෝ එක අවසාන වෙනකන් නැරඹුව ඔබ හැමෝටම ස්තුති කරන ගමන්ම ඊළඟ වීඩියෝ එකේ නවල හැම දිනම හම් වෙනකන් හැමෝටම සුබ දවසක් ගෙහින් එන්න.